මගේ පොඩි ස්වාමීන් වහන්සේ නමක් කියවලා තිබ්බා. එක්තරා මාධ්‍ය නාලිකාවක පුංචි සිල්මෑණිවරු පිරිසක් ගෙනල්ලා මේ ප්‍රශ්න අහනවා. එක සිල්මෑණි කෙනෙක්ට අවුරුදු 11යි ඇත්තටම. ඉතින් අවුරුදු 11ක් කියන්නේ මේ පොඩි කෙල්ලෙක්නේ. මම ඒකේ කමෙන්ට්ස් බැලුවා. ඇත්තට මගේ පොඩි ස්වාමීන් වහන්සේ කිව්වා මේ සයිනස සංසාරේ 4 විතර පාරක් විතර කලකිරෙන්න පුළුවන් මේ කමෙන්ට්ස් ටික බැලුවා. මෙච්චර මෝඩයන්ටද අපි බන කියන්නේ. ඒ කියන්නේ හරිම හොඳයි මාධ්‍යවේදියාගෙන් අහනවා මගේ ස්වාමීන් වහන්සේ මාධ්‍යවේදියාගෙන් අහනවා ඔබ බුදු බව පතනවද කියලා. මේගොල්ලන්ව ගෙනල්ලා මේ වැඩසටහන කෙරෙව්වට. මොන කෝලමක්ද මේ? එතකොට ඇත්තටම මේ පින්වත් ලොකු මෑණිවරු ලැජ්ජ වෙන්න ඕනේ. පාරේ සිටින මගේ වචනය ඒ තමන්ගේ ඇඟ විකුණුවා වගේ වැඩක් අර තමන්ගේ ශිෂ්‍යයෝ ටික ගෙනල්ලා මේ ආකල්ප සම්පත්තිය කියනකට හානි කිරි. ඒ කෙල්ල කොහොමද මේ ළමයි අනාගතේ සසුනට වැඩක් කරන්නේ? අම්මා මතක් කරලා අඬන එක සසුනේ වීරකම නෙමෙයි. මෙන්න භික්ෂු ආකල්ප සම්පත්තියෙන් බැහැර යනවා. අද අපි එදත් කතා කරා වගේ අද සමාජ වීරයන් බවට පත් වෙන්නේ වගා කරන. හරිද මේ එක රැල්ලේ ස්වාමීන් වහන්සේලා අඳනේ අමුඩ වගේ ඇඳගෙන ට්‍රැක්ටර් උඩ නැගලා යන්නේ ඒවා එක රැල්ල එළියට එනවා. එතකොට ඒකද භික්ෂුව. ඒතර භික්ෂු අධ්‍යාපනය අද ගත්තොත් මගේ ස්වාමීන් වහන්සේ භික්ෂු අධ්‍යාපනය කියලා තියෙන වෙන දිශානතියක. හැබැයි මම ඔබට පොඩි කතාවක් කියන්නම්. ඔබ මේ සසුනේ අන්තිම පුරුක නොවන්න. මාකෝ තුම්මේ අන්තිම පුරුෂ අහුවත්ත. ඔබ මේ සසුනේ අන්තිම පුරුෂයා වෙන්න එපා. ඒකනේ බුදුන් වහන්සේ අපිට කිව්වේ. දැන් මම කියනකෝ ඔක්කොම අතැල්ලා දාලා වගා කරලා රැල්ලට යන්නද බැරියර උඩ නැගලා අරගල කරන්න යන්නද? ඔබ දන්නවද භික්ෂුවගේ සාමණේර පැවිද්ද නැත්නම් සාමණේර බවට පත්වීම සිද්ධ වෙන කරුණු 3ක් තියෙනවා. මම මේ නිකන් අහන්නේ. මේ ප්‍රෝග්‍රෑම් එක අහන එකම ගිහි කෙනෙක්වත් ওই කාරණා 3 දන්නවද කියන්නේ? නෑ. මේක අහන යම්කිසි සාමණේර ස්වාමීන් වහන්සේ නමක් තමන් සාමණේර බවට පත් වෙලා දන්නවද භික්ෂු පැවිද්ද සිද්ධ වෙන ප්‍රධාන කරුණු 3? යෝ ගවන්න විජානාති නසෝ රක්칸ති ගෝගණං එවං සීලං අජානන්තෝ කිංසෝ රක්කේය සංවර. ගවරැලේ ගවයන් ප්‍රමාණය දන්නේ නැති කෙනා තමන්ගේ ගවරැල රකින්න දක්ෂ නැහැ. කීයක්ද හිටියේ කියලා දන්නේ නැහනේ. කී දෙනෙක් ගිහිල්ලාද කියලා හොයන්න බෑ. ඒ වගේ භික්ෂුවක් තමන්ගේ සාසනික ප්‍රතිපදාව සිල්පද ගණන දන්නේ නැත්නම් කොහොමද ඒක රකින්නේ? හැම දිනෙකටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ත්‍රිනිකායක ශාසනාරක්ෂක සභාවේ ගෞරවනීය ලේකම් පින්වත් ස්වාමීන් වහන්සේගෙනුත් ඒ වගේම ප්‍රධාන සංවිධායක සහ මාධ්‍ය ප්‍රකාශක පින්වත් ස්වාමීන් වහන්සේගෙනුත් අවසරයි. වැඩම වදාළ ගෞරවනීය මහා සංඝරත්නයන් අවසර. පින්වත්නි අද දවසේ අපේ මාතෘකාව බවට පත් වෙන්නේ භික්ෂුවගේ ආකල්පය මත භික්ෂුව පිහිටීම කියන කාරණාව. ඇත්තටම අපි මේ වගේ මාතෘකාවක් සමාජයට ගේන්නත් හේතුව තමයි අපේ කශ්‍යප ස්වාමීන් වහන්සේ සිහිපත් කළා මේ ලස්සන වැකියක් මගේ හිතට වැදුණා. මේ භික්ෂුව යනු ගොවි පොලක ඒ තමන්ගේ ගොවිතැන වර්ණනා කරන කෙනෙක් නෙමෙයි. අන්න භික්ෂුව තමන්ගේ ආකල්ප සම්පත්තියෙන් බැහැර වෙලා. ඇත්තටම භික්ෂුන් වහන්සේ නමක් හඳුනා ගැනීම. දැන් ඔයගලන්ට මම හොඳ කතාවක් කියනම් පහුගිය දවසක මම දැක්කා මට මගේ පොඩි ස්වාමීන් වහන්සේ නමක් කියවලා තිබ්බා. එක්තරා මාධ්‍ය නාලිකාවක පුංචි සිල්මෑණිවරු පිරිසක් ගෙනල්ලා මේ ප්‍රශ්න අහනවා. එක සිල්මෑණි කෙනෙක්ට අවුරුදු 11යි ඇත්තටම. ඉතින් අවුරුදු 11ක් කියන්නේ මේ පොඩි කෙල්ලෙක්නේ. සාමාන්‍යයෙන් හිතන්නකෝ මහාන වුණත් අවුරුදු 11ක් ඇතුළත මහාන වෙනවා කියන එක. එතකොට ගුරුවරයාගේ යුතුයකම තමයි මේ භික්ෂු සිල්මෑණියෝ හෝ භික්ෂුන් වහන්සේව ආකල්ප සම්පත්තිය පෝෂණය කිරීම. දැන් මට මේකට කරන්න පුළුවන් හොඳම උපමාව මගේ එකම මගේ සහෝදරියගේ එකම පුතා අපේ ආරණ්‍ය සේනාසනේ වැඩ වාසය කරන නීග්‍රෝධ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ මහාන වෙන්නේ උන්වහන්සේට අවුරුදු 11 දී මගේ මතකේ හරිනම්. එතකොට අද වෙනකොට උන්වහන්සේ අපි ලොකු කරලා උන්වහන්සේ අද ධර්ම දේශනා කරනවා, අභිධර්ම ඉගෙන ගන්නවා, රූපවාහිනී නාලිකාවල ධර්ම දේශනා කරනවා, ගුවන්විදුලි නාලිකාවල ධර්ම දේශනා කරනවා. පේනවාද මේ භික්ෂු ආකල්පයේ හිර කිරීම සහ භික්ෂු ආකල්පයේ හිර නොවීම කියන දෙකක් සමාජය අපිට පේන්න තියෙනවා. එතකොට අර සංසිද්ධිය මම ඒකේ කමෙන්ට්ස් බැලුවා. එතන මගේ පොඩි ස්වාමීන් වහන්සේ කිව්වා මේ සයිනස සංසාරේ 4 විතර පාරක් විතර කලකිරෙන්න පුළුවන් මේ කමෙන්ට්ස් ටික බැලුවා. මෙච්චර මෝඩයන්ටද අපි බන කියන්නේ. ඒ කියන්නේ හරිම හොඳයි මාධ්‍යවේදියාගෙන් අහනවා මගේ ස්වාමීන් වහන්සේ මාධ්‍යවේදියාගෙන් අහනවා ඔබ බුදු බව පතනවද කියලා. මේගොල්ලන්ව ගෙනල්ලා මේ වැඩසටහන කෙරෙව්වට. මොන කෝලමක්ද මේ? එතකොට ඇත්තට මේ පින්වත් ලොකු මෑණිවරු
ලැජ්ජ වෙන්න ඕනේ. පාරේ සිටින මගේ වචනය තමන්ගේ ඇඟ විකුණුවා වගේ වැඩක් අර තමන්ගේ ශිෂ්‍යයෝ ටික ගෙනල්ලා මේ ආකල්ප සම්පත්තිය කියනකට හානි කිරී. ඒ කෙල්ල කොහොමද මේ ළමයි අනාගතේ සසුනට වැඩක් කරන්නේ? අම්මා මතක් කරලා අඬන එක සසුනේ වීරකම නෙමෙයි. මෙන්න භික්ෂු ආකල්ප සම්පත්තියෙන් බැහැර යනවා. අද අපි එදත් කතා කරා වගේ අද සමාජ වීරයන් බවට පත් වෙන්නේ කවුද අපේ අර වගා කරන. හරිද මේ එක රැල්ලේ ස්වාමීන් වහන්සේලා අඳනේ අමුඩ වගේ ඇඳගෙන ට්‍රැක්ටර් උඩ නැගලා යන්නේ ඒවා එක රැල්ල එළියට එනවා. එතකොට ඒකද භික්ෂුව. ඒතර භික්ෂු අධ්‍යාපනය අද ගත්තොත් මගේ ස්වාමීන් වහන්සේ භික්ෂු අධ්‍යාපනය ගිලා තියෙන වෙන දිශානතියක. හැබැයි මම ඔබට පොඩි කතාවක් කියන්නම්. ඔබ දන්නවද භික්ෂුවගේ සාමණේර පැවිද්ද නැත්නම් සාමණේර බවට පත්වීම සිද්ධ වෙන කරුණු 3ක් තියෙනවා. මම මේ නිකන් අහන්නේ. මේක මේ ප්‍රෝග්‍රෑම් එක අහන එකම ගිහි කෙනෙක්වත් ඕකේ ওই කාරණා 3 දන්නවද කියන්නේ? නෑ. මේක අහන යම්කිසි සාමණේර ස්වාමීන් වහන්සේ නමක් තමන් සාමණේර බවට පත් වෙලා දන්නවද භික්ෂු පැවිද්ද සිද්ධ වෙන ප්‍රධාන කරුණු 3? නැතුව ඇති. පැවිදි කරපු ස්වාමීන් වහන්සේලා. මගේ මේ හරිම කරුණාවෙන් යටහත් පහත් මේ ප්‍රශ්නේ අහන්නේ. පැවිදි කරපු ස්වාමීන් වහන්සේලා දන්නවද තමන්ගේ ශිෂ්‍යයාගේ සාමණේර පැවිද්ද පිළිටන ප්‍රධාන 3? දන්නේ ගොඩක් වෙලාවට. දන්නේ. කේසච්ඡේදනය, චීවර දානය, තිසරණ දානය. ඔය 3 හරියට සිද්ධ නුනොත් සාමණේර පැවිද්ද පිළිටන්නේ. එතකොට තිසරණ දානිය කියනක ඔබතෝ සුද්ධික වෙන්න ඕනේ. හිතන්න පිංගුතුනි බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං කියනකොට දයන්න මහ ප්‍රාණ. ඔබතෝ සුද්ධිය ගුරුවරයා මහ ප්‍රාණ දයන්න ශබ්ද නොකරත් පැවිදි වෙන කෙනා මහ ප්‍රාණ දයන්න ශබ්ද නොකරත් පැවිද්ද පිළිටන්නේ සාමණේර බවනේ. ඉතින් මේක මගේ වචනයක් නෙමෙයි. මේක ඇවිල්ලා විමත විනෝදිනී ටීකාවේ. බොහොම ලස්සනට මේ බුකාරය, අල්දකාරය, දකාරය ශබ්ද කරන්නේ කොහොමද කියන එක දක්වලා තියෙනවා. සරණං කියනකොට මූර්ධජ නයන හරියට සරණං කියනකොට මූර්ධජ නයන ශබ්ද කරේ නැතොත් දැන් බලන්න මේව නේද භික්ෂු ඉගෙන ගන්න ඕනේ. ඕකේ භයානක අවස්ථාවක් මං කියනවා. උපසම්පදාවට පත් කරනවා නේ. කර්ම වාක්‍ය කියලා උපසම්පදාවට පත් කරනවා. එතකොට මේ උපසම්පදාවේ කර්ම වාක්‍යයේ අවසානයේදී කියන උපසම්පන්නෝ භික්ඛු, උපසම්පන්නෝ සංඝේහි කියලා. උපසම්පන්නෝ ඕගොල්ලෝ කියලා බලන්න. මේ වචනේ ඔබ උච්චාරණය කළ බලන්න උපසම්පන්නෝ කියලා. අර අල් නයන්නයි නොයන්නයි කියවෙන්නේ මූර්ධජව නෙමෙයිද බලන්න. උපසම්පන්නෝ කර්ම වාක්‍ය අසිද්ධයි. උපසම්පදා විනය කර්මය අසිද්ධයි. කෝප්‍යයි. සිද්ධ වෙන්නේ නැහැ. සත්‍ය කතා. ඒක දන්තජව කියවෙන්න ඕන එක. එතකොට මූර්ධජ ඒක හිතලම මේ අමාරුවෙන් හිතලම කියන්න ඕනේ උපසම්පන්නෝ කියලා. නිකන් ඔය උපසම්පන්නෝ කිව්වට ඔන්න බලන්න මේ භික්ෂුවගේ වගකීම වෙනයි. ඒතර භික්ෂුන් වහන්සේ ඉගෙන ගන්න ඕනේ මෙන්න මේකනේ. නැත්තම් කොහොමද තමන්ගේ ප්‍රතිපදාව තමන්ට හරියට පුරන්න බෑ. තමන්ගේ යෝ ගවන්න විජානාති නසෝ රක්칸ති ගෝගණං එවං සීලං අජානන්තෝ කිංසෝ රක්කේය සංවර. ගවරැලේ ගවයන් ප්‍රමාණය දන්නේ නැති කෙනා තමන්ගේ ගවරැල රකින්න දක්ෂ නැහැ. කීයක්ද හිටියේ කියලා දන්නේ නැහනේ. කී දෙනෙක් ගිහිල්ලාද කියලා හොයන්න බෑ. ඒ වගේ භික්ෂුවක් තමන්ගේ සාසනික ප්‍රතිපදාව සිල්පද ගණන දන්නේ නැත්තම් පරාජිකා 4 සංඝාදිශේෂ 13 පාචිත්‍ය ටික විනය කර්ම ටික චතුවිධ කර්ම වත් මානත් අබ්බාන කර්ම දන්නවද ඕවා? වතක් පුරන්නේ කොහොමද? මානතක් පුරන්නේ කොහොමද? එවැද්දසන වාක්‍ය දන්නේ සමහර වෙලාවට මගේ පිංගුතුනි මගේ පිංගුත් සයන්හන්සලා විශ්වාස කරන්නේ මේ දැන් දක්වලා තියෙනවා දත් නැත්තම් මහාන කරන්න එපා කියලා. ඒ කියන්නේ අර වචන උච්චාරණය කරන්න අමාරුයිනේ. හරියට පුළුවන් කෙනෙකුට දෙන්න ඕනේ. ඒක එහෙම නිකන් ඔහේ කියවල වැඩක් නෑ. අද අපි දකිනවා පන්සිල් පද 5 දෙන්න බෑ කියන එක අපිට තේරෙන්නේ නැහැ. අපිත් ඉවෙන් වගේ මේ සිල් පදේ තමයි කිව්වේ කියලා අපි යන්නේ. ඒතර මෙන්න මේ ශාසනික තමන්ගේ ප්‍රතිපදාව දන්නේ නැත්නම් සිල්පද ප්‍රමාණය දන්නේ නැත්නම් කොහොමද ඒක රකින්නේ? මම උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් විදියට මම මේ ඉඳගෙන ඉන්න වෙලාවේ මම රකින්න ඕනේ සිල්පද ටික දන්නේ නැත්නම් කොහොමද මම සිල්පද ටික රකින්නේ? එනිසා අන්න භික්ෂු ආකල්පයේ මත පිහිටීම ඉතා වැදගත්. සමාජාකල්පයේ මත එළියට ගිහිල්ලා ඒව කරන්න මහානකම වැඩක් නැහැ නේ. එතකොට තමන්ගේ ප්‍රතිපදාව අංක 1 2 ඒ ප්‍රතිපදාව ශාසනික ප්‍රතිපදාව ඉදිරියට ගෙන යාම හරිම සියුම් පින්වතුනි. විනයෝ නාම ශාසනස ආයු. විනය තිතේ ශාසනං තිතං හෝති. ඔහොමනේ කිව්වේ. විනය තිබ්බොත් සසුන පිහිටනවා. සසුන තියෙනවා.
එතකොට මේ විනය උපසම්පදා ආදී විනය කර්ම කරන සීමා තියෙනවා. නිකම් මම මේ කියන්නේ සීමා. ওই සීමාවක් සම්මත කරන්න කලින් ඔබ දන්නවද කොච්චර ගරුද කියලා මේ විනය කර්ම. කටින සිවුරක් පවරන්න බෑ නිකන් අපේ පන්සලේ පැදුරක් උඩට නැගලා. වැරදි. එහෙම පවරන්න බෑ. ඒවා විනය කර්ම ඒවා කරන්න ඕනේ සීමාවක. හැබැයි අපි දකින්නවද සමාජයේ මිනිස්සුත් එක්ක මාස ගණන් කටින පින්කම් වලට සල්ලි කෝටි ගණන් ලක්ෂ ගණන් වේදම් කරලා කටින සිවුර නිකන් පැදුරක් කියලා පැදුර උඩ පවරනවා. අඩුම ග්‍රාම සීමාව සම්මත වෙන්න ඕනේ. එතකොට ගම සීමාව කරගෙන පවරන්න පුළුවන්. නැත්තම් බද්ධ සීමාවක් තියෙන්න ඕනේ. නැත්තම් උදකක් කූපයක් තියෙන්න ඕනේ. ඉතින් ඇත්තටම මගේ රත්තරන් පිටුතුනි මේ ගැන කතා කරන්න ගියොත් මේකේ කෙලවරක් නැහැ. හැබැයි අපි දකින මේ ත්‍රිනිකායක ස්වාමීන් වහන්සේලා මෙතන ඉන්න අපේ කශ්‍යප ස්වාමීන් වහන්සේ රතන සායනන්සේ මම නැහැ මගේ ස්වාමීන් වහන්සේ මේ අවශ්‍යතාවය අපි සියලු දෙනාට එන්න ඕනේ. සිවුරක් යට මේ සීතල විඳින සියලුම ස්වාමීන් වහන්සේලාට මේ අවශ්‍යතාවය එන දවසක් එන්නේ. ඔබ වහන්සේලා එකින් එක්කෙනා අපිත් එක්ක තරහ වෙන්න එපා මගේ ස්වාමීන් වහන්සේ. ඒක වැඩක් නැහැ. අපි සැනසීලා ඉන්නේ මේ සසුනේ. ඇත්තටම අපි සැනසීමක් ලබනවනේ මේ සසුනේ. අපි සැනසීමක් ලබනවා. ඒතර මේ සැනසීම සමාජයට අනාගත භික්ෂුවට උරුම නොකළොත් හිතන්න ඔබේ පුතා ඔබ මේ බණහන මේ දේශනා වහන Zoom එකේ ඉන්න ඔබේ පුතා අනාගතයේ මහාන වෙලා සසර දුක කෙලවර කරන සාසනික ප්‍රතිපදාවේ හැසිරෙන්නේ නැතුව ගියොත් එහෙම කුඹුරු කොටන කෙනෙක් බහටපත් වෙන්න. හරිද? මොකක්ද මට තේරෙන්නේ සංකල්පය මොකක්ද? ඒ සන්දර්භේ රාමුව මොකක්ද කියන්නේ? නැහැ. දුතාංගයක් රකින්න පාංශකූල සිවුරක් පොරවන නෑ කියලා හිතන්න එපා පින්වතුනි. මේවා තාම මේ සසුනේ තියෙනවා. ඔබ දන්නවද සිවුරක් පාංශකූලිකව පූජා කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි භික්ෂුන් වහන්සේ නමකගේ අතට දෙන්න නැතුව බිමින් තියලා එන එක. පාංශකූලේ. හැබැයි ඕගලන්ගේ හිත පිච්චෙන සිවුරක් බිම තියලා එන්න කිව්වා. මොකද සාසනික ප්‍රතිපදාව දන්නේ. සාසනික ප්‍රතිපදාව දන්නේ. ඉස්සර මිනිස්සු සිවුරු වලට රෙදි පාරට අයින් කරනවා මේවා පාංශකූලික භික්ෂුන් ගනීවා කියලා. තමන්ගේ ගැබ්මල පීදාපු රෙද්දත් විසික් කරලා. ඉතින් මේවා දන්නේ බඩ වඩා ගන්න සමහරු මහාන වෙනවා. කණ්ඩ නැහැ කන්න හොයනවා. ඒතර බුදුරජාණන් වහන්සේ අන්න කියනවා මේ මහාවග්ගයේ තියෙනවා මේ මහාවග්ගපාළියේ ඒ බඩ පිනිස මහණුන් භික්ෂුවකට කියලා දෙන්න කියනවා. පින්ඩියාලෝප භෝජනං නිස්සාය පබ්බජ්ජා. කණ්ඩ නෙමෙයි වහන වෙන්න ඕනේ. වගා කරන්න නෙමෙයි. පිඬු පිනිස යැපෙන්න පිඬු වලින් යැපෙන ජීවිතයක් භික්ෂු ජීවිතය. එහෙම යැපෙන්න පුරුදු වෙන්න කිව්වා. අද ලැජ්ජාව අනේ මන්ද පින්වතුනි භික්ෂුවක් කරන්න හොඳ නැති දේවල් තියෙනවා. ඉල්ලන්න හොඳ නෑ භික්ෂුව. සල්ලි පාවිච්චි කරනකොට ඒකේ ක්‍රමය සල්ලි පාවිච්චි කරන්න බෑ භික්ෂුවකට. පුළුවන් ජාතරූප රජිත පටිග්ගානි පිළිගන්න බෑ. ඒ පිළිගන්නකොට කැප නැතුව පිළිගත්තොත් ඔය පින්වතුන්ලා හිතන්න අකප මුදලක් ඇවිල්ලා මගේ අතට ආවොත් අපි ඉදිරියේදී මේ ශික්ෂාපද කියලා දෙන්න. ඒ මුදලින් මම ගහක් හිටවුවොත් ඒ ගහේ හෙවණත් මට කැප නැහැ. එහෙමයි භික්ෂු ප්‍රතිපදාව. ඒ සල්ලි වලින් ලිඳක් කැපුවොත් අකප විදියට ආපු ඒ ලිඳේ උනන වතුරත් උපසම්පදා භික්ෂුවට කැප නැහැ. ඒ සල්ලි වලින් පහනක් පත්තු කරොත් පහන් නෙලියෙන් පාඩම් කරන්නවත් භික්ෂුන් වහන්සේට කැප නැහැ. එච්චර ලස්සන සසුරක්. අපිට ඉගෙන ගන්න කොච්චර දේම පින්වත්නි මට තේරෙන්නේ මේ සසුනේ කොච්චර ඉගෙන ගන්න දේවල් තියෙනවද. දෙයනේ විනය පිටකය කියවොත් අටුවාව, ටීකාව, විනයාලංකාර, සාරත්ථදීප, විමති විනෝදනි කොච්චර විස්තර තියෙනවද කියවන්න විනය. සූත්‍රයක් ගත්තොත් කොච්චර පරිච්ඡේදයක් විවරණය කරන්න මාස ගාණක් යනවා. මාස ගාණක්. අභිධර්ම කරුණක් හරියට තේරුම් ගන්න කොච්චර කල්පනා කරන්න. භාවනාවක කසින මණ්ඩලයක් හදලා ඒ නිමිත්ත මනෝ නිමිත්තක් විදියට ගන්න අපි කොච්චර පොර ගන්න ඕනේද මේ සසුනේ. නියපොත ටික පවා කපාගෙන. ඒතර මේ භික්ෂු ආකල්පයෙන් මේක බැහැරට යනවා පින්වතුනි. ඇයි මේ සසුන ඔබ මේ සසුනේ අන්තිම පුරුක නොවන්න. මාක තුම්හි අන්තිම පුරුෂ අහුවත්ත. ඔබ මේ සසුනේ අන්තිම පුරුෂයා වෙන්න එපා. ඒකනේ බුදුන් වහන්සේ අපිට කිව්වේ. දැන් මම කියනකෝ ඔක්කොම අතැල්ලා දාලා වගා කරලා රැල්ලට යන්නද බැරියර් උඩ නැගලා අරගල කරන්න යන්නද මිනිසුත් එක්ක රැල්ලට පාර ගිහලා උද්ඝෝෂණ කරන්නද බිම නිදා ගන්නද බවුසර් නවත්තන්නද කඳුළු ගෑස් ගහනකොට ඒ වරන් විසික් කරන්නද කියන මගේ මොනවද බලාපොරොත්තු මම භික්ෂුවක් බුදු පුතෙක් නේ මොනවද බලාපොරොත්තු
මේ ශාසනික ප්‍රතිපදාව අපි හිමින් සැර ඉස්සරහට ගෙනියන්න එපාද? ස්වාමින් වහන්සේලා 30000ක් නෑ පිංගුතුනි මේ රටේ. සංගණනියක් තියෙනවා දවසට 3 දෙනෙක් සිවුරු වරිනවා. අද අපිට පේනවා ගොඩාක් වෙලාවට බිහි වෙන්නේ රැඩිකල් මතදරන පිනට ගරහන. මම දැක්කා ඊයේ පෙරේද හාමුදුරුවෝ කෙනෙක් කියලා තියෙනවා. බොට මං ගිය පාරත් කතා කරා. බුදුන් වහන්සේට තෙල් පාන පත්තු කරන්න එපා තෙල් නැති වෙයි කියලා. ව්‍යංගාර්ථයෙන්. උන්වහන්සේට ලැජ්ජ නැතුව ගිහිල්ලා හැබැයි වෙන කට්ටියක් එක පහනක් පත්තු කරනවත් මම දැක්කා. දැන් කියන්නකෝ අපි මේක විනාශ කළා දාමු දෙකතු වෙලා ඔක්කොමත් එක්ක. එක්කෝ. අපි මේ කතාවේ නම් අපිට මේ කැලේට වෙලා ඉන්න පුළුවන්. පින්ඩපාත ලැබෙනවා තාම. දානෙ 365 ලැබෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් වුණත් අපිට සමහර දාන්න නැති වෙන දවස් තියෙනවා. නමුත් අපි ඒක ඉවසීමෙන් ඉවස ගන්න. පුළුවන් විදිහකට. මොකද කරන්නේ ඕගොල්ලන්ගේ ප්‍රශ්නේ මම මේ දේශනාව කරන වෙලාවේ මම මේ දේශනාවෙන් පස්සේ කොළඹ වඩින්නේ. මේ වෙලාවේ මගේ වාහනේ තියෙන්නේ තෙල් පොලිමක. මල්ලිත් එක්ක ගිහලා තෙල් ගහනවා. ප්‍රශ්න ලෝකේ තියෙනවා. එහෙමයි කියලා මේ සසුන විනාශ කරගන්න බෑ පින්වතුනි. ප්‍රශ්න කවදද නැත්තේ? කොයි මිනිස්සයටද නැත්තේ? කාටද ප්‍රශ්න නාවේ? සසුන විනාශ කරගන්න එපා. භික්ෂු ආකල්පය කියන එක අපි අනිවාර්යයෙන් අපි මේක හදන්න ඕනේ. භික්ෂු අධ්‍යාපන ක්‍රමවේදය බුද්ධ ශාසන අමාත්‍යාංශ ආදී එක කතා කරලා මේවා වෙනස් මාවතකට දිශානතියකට ගෙනියන්න ඕනේ. ඒ ගෙනියන්න නම් සමාජය මේක දැනුවත් වෙන්න ඕනේ. සමාජයෙන් මේ අවශ්‍යතාවය ඉල්ලන්න ඕනේ. සමාජය ඉල්ලුවොත් තමයි මේක දෙන්නේ. මටයි කශ්‍යප සායනහන්සේටයි රතන සායනහන්සේටයි විතරක් නෙමෙයි මේක එක්කම තියෙන්න ඕනේ. මම මේකයි කතා කරන්නේ. උන්වහන්සේලා අධික වැඩ. රතන සායනහන්සේ මේකට සම්බන්ධ වෙන්නේ මේ අභිධර්ම ප්‍රෝග්‍රෑම් එක දැන් ඉවර කරලා. ගොඩාක් වැඩ තියෙන ස්වාමීන් වහන්සේලා. මම මේකට වැඩම කරන්නේ 7මාර දේශනාවක් ඉවර කරලා. එතකොට අයි මේ හැම ස්වාමීන් වහන්සේනමක්ම තමන්ගේ භික්ෂු ප්‍රතිපදාවට ආදරේ. පින්වත්නි අර මගේ ස්වාමීන් වහන්සේ මට සමා වෙන්න වහන්සේට හිත වචනයකින් හරි විදුනා මම වහන්සේට කතාවක් කියන්න. කැට කිරිල්ලගේ උපමාව හිතට ගන්න. කැට කිරිල්ලිය තමන්ගේ සීමාව ඉන්නකම් කිසිම කෙනෙක්ට ගොදුරක් බවට පත් කරගන්න බෑ. ඔබ වහන්සේලා අපි භික්ෂුන් වහන්සේ. අපිට තියෙන එක සීමාව. මේ සිවුර ගලවලා පැත්තකට දැම්මොත් දෙනිමක් කලිසමක් ටී-ෂර්ට් එකක් ඇඳගත්තොත් මට වෙන්නේ එක දුකුලා ඇවතක් විතරයි. සුදුවත් දරුවයි කියලා. නැතුව මගේ උපසම්පදාව නැති වෙන්නේ නැහැ. එහෙමයි කියලා මට පුළුවන් ද ඩෙනිම් කලිසම් ඇඳගෙන මේක රෙදි කෑල්ලක් වගේ මේක හැමතිස්සෙම වැටෙනවා කියලා හිතාගෙන මට පුළුවන් ද ඩෙනිම් කලිසම් ඇඳගන්න. දුකුලාපත්තියක් වෙන්නේ කියලා. කරන්නද ඒක? නෑ මගේ භික්ෂු ආකල්පය අවුරුදු 2500ක් වෙනස් නොවිච්ච සිවුර මේ. දැන් අපි මේකට 아무තු දේවල් කරන්න යන්න හොඳ නැහැ. මේකට සීතල දැනෙන්නේ නැහැ දෙපට සිවුර මේක උඩින් පෙරවුවාම. මේකට රස්නේ දැනෙන්නේ නැහැ තනිපට සිවුර ගානට පොරවන් හිටියාම. මේක හුලඟට යන්නේ නැහැ යට තියෙන ගන්ටි පාසා ගැට ගැහුවාම. මේකට 아무තුවෙන් බෙල්ට් දාන්න ඕනේ නැහැ අපි. භික්ෂු ආකල්පය හදාගන්න ක්‍රමවේදයක්. සමාජය දැනුවත් කරන කිරීම ඉතා වැදගත්. අනිවාර්යයෙන්ම මේ වැඩසටහන ඇතුලේ අපි පින්වත් ස්වාමීන් වහන්සේලා අපි ඔක්කොම එකතු වෙලා අපි මේ සතිය අපි ඔබට කියන්න ඕනේ දේවල් ටික. අපි එන සතිය වැඩසටහන වෙනකොට මේ වැඩසටහන යා යුතු දිශානතිය කොහොමද? ඇත්තටම අපිත් කල්පනා කරනවා. මේක කොයි පැත්තටද අපි ගෙනියන්නේ? කොතනටද මේක සාර්ථක කරගන්න අපිට ගෙනියන්න පුළුවන්? අපිට අපේ බුදු පුතෙක් වශයෙන් අපිට තියෙන යුතුයකම මොකද්ද? ඒ යුතුයකම සාක්ෂාත් කරගන්න අපි කොයිටද යන්නේ? එතනට අපි මේක ගෙනියන්න කල්පනා කරනවා. ඉතින් සතුටුයි ඇත්තටම. මොකද හේතුව මම දැන් ටිකකට කලින් ෆෝම් එක බලනකොට ගිය සතියේ ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සේ 100 ගණනක මිනිස්සු මේ හදවතින් මෙතනට එකතු වෙලා තිබ්බා. ඔබ දිගටම අපිත් එක්ක එකතු වෙන්න. අපි ඔබව දැනුවත් කරලා ඉදිරියේදී නිවැරදි බෞද්ධ බලවේගයක් කිසිදු භික්ෂුවකට මගේ පස්සෙන් එන එකක් නෙමෙයි. කශ්‍යප සාමිනහසගේ පස්සෙන් එන රතන සාමිනහසගේ පස්සෙන් එන එකක් නෙමෙයි. හරි තේරවාදී භික්ෂු ආකල්පය පස්සේ එන බෞද්ධ පිරිසක් උපාසක උපාසිකාවන් පිරිසක් ඒ භික්ෂු ආකල්පය ගරු කරන භික්ෂුන් වහන්සේලා පිරිසක් සිල්මෑණියෝ පිරිසක් අපි හදමු. ඒ නිසා රැවටෙන්න එපා හෙන් මෙහෙන් මතුවෙන හතු මල් වලට. කට්ටිය ඇවිල්ලා ඒක නාලිකාවල ඇඬුවා කියලා. අම්මා මතක් වුණා කියලා හිතන්න එපා ඒ ශාසනය කියලා. සසුනීට වඩා ලස්සනයි, සසුනීට වඩා අර්ථවත්, සසුනීට වඩා පිළිසරණ සහිතයි, රැකවරණ සහිතයි. ඒ ගැන ඉදිරියේදී ඔබට විස්තර සහිතව කියා දෙන්න බලාපොරොත්තු වෙන්. කාලය අවසන් නිසා මෙපමණකින් මේ අවසන් කරනවා. ඔබ සියලු දෙනාට මේ සසුන රැකීමට පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු ඔබ සියලු දෙනාට මේ සසුනේ පිළිවෙත් පිරීමට අවශ්‍ය කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනි ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනෙකටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ධර්ම මණ්ඩපයට වැඩම කර අපි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේලාගෙන් අවසර පතමි. අපේ ස්වාමීන් වහන්සේලා
කවුරු හරි මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. මේ අද මේ පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවක වුණත් මනෝ ගණේෂන් කියන මන්ත්‍රීවරයා ප්‍රධාන වශයෙන්ම එල්ල කර පහර තමයි ඒ කියන්නේ මේ ආගම මේකට සම්බන්ධ කරගන්න අවශ්‍ය නැහැ කියලා. එතනත් අපේ බුද්ධ ආගම මේකට සම්බන්ධ කරගන්න, මේ රාජ්‍ය පාලනයට සම්බන්ධ කරගන්න අවශ්‍ය නැහැ කියන අදහස තමයි පුන පුනා කියන්න බලාපොරොත්තු වුනේ. ඉතින් බුදුදහමෙන් තොර රාජ්‍ය පාලනයක් අපේ ශ්‍රී ලංකාවට අවශ්‍යත් නැහැ. ඒක කරගෙන යන්නත් අමාරුයිනේ අපේ ස්වාමීන් වහන්සේ. ඉතින් මේ ලංකාවේ ඇති වුණේ ඇත්තටම ආර්ථික හා දේශපාලන අර්බුදයක්. ඒ වුණාට මේක යන්නේ මේ ආගමික අර්බුදයක් විදියට කරගෙන. ඉතින් ඔබ වහන්සේලා අපිට අනුකම්පාවෙන් දේශනා කරන්න, මේ ඇයි අපේ රටට අපේ ආගමට මෙහෙම කෙනෙහිලිකම් කරන්න, මේ මෙහිම කුමන්ත්‍රණ අදෘශ්‍යමාන බලවේග කොහොමද මෙහෙම ක්‍රියාත්මක වෙන්නේ කියලා, අපි ඒවට මොනවද කරන්න ඕන කියලා අපේ ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. හොඳයි. ඇත්තටම අපේ ප්‍රදීප් අයියා මේ ප්‍රශ්නේ යොමු කරපු එකටත් බොහොම පිං. දැන් අපි තේරුම් ගන්න ඕනේ මේ රටේ ඉතිහාසය කියන එක අපිට හරි වැදගත්. ඒ ඉතිහාසය වැදගත් වෙන්නේ වංශ කබල් ගගා ඉන්න නෙමෙයි. ඉතිහාසය තුල තියෙනවා අපිට වැරදිච්ච තැන්. අන්නේ තැන් හඳුනාගෙන නිවැරදි වීමකට යන්නේ ඉතිහාසය අපිට වැදගත්. එතකොට 1505 පෘතුගීසීන්ගේ ආක්‍රමණයේ ඉඳන් ලන්දේසීන්ගේ ආක්‍රමණය වෙද්දී ඉංග්‍රීසීන් අපේ රටට ඇවිල්ලා මුඩුබිම් පනත ගෙනල්ලා අපේ රටේ තිබ්බ, ඔයගොල්ලෝ දන්නවනේ මුඩුබිම් පනත ගෙනල්ලා අපේ රටේ තිබ්බ ඉඩම් ටික බලහත්කාරයෙන් ඒවට පටව ගද්දී ඊට පස්සේ දැන් ටික ඊට පස්සේ අද වෙනකොට ඇවිල්ලා තියෙන විහාරහා දේවාලගම් පනත. ඇත්තටම මගේ සයන්ස මගේ කියවීම නම් මේ විහාරහා දේවාලගම් පනත ඇතුලේ වෙන්නේ රටේ තියෙන සාංගික දේපල ටික රජයක් විසින් මංකොල්ල කන්න ගෙනාවු පනතක්. මගේ කියවීම ඒකයි. මේකේ මගේ පින්වත් සයන්සලාගේ විවිධ අදහස් තියෙන පුළුවන්. මගේ කියවීම. මම මේකට හේතු කියන්න. ඊට පස්සේ රට ඇතුලේදී මේ සාසනික අර්බුද විසඳීමට පැන නැගෙන විවිධ කණ්ඩායම්. දැන් සිල්මෑණිවරුන්ගේ ලියාපදිංචිය ගත්තා. සිල්මෑණි කෙනෙක්ගේ ලියාපදිංචිය කරන නිසි ක්‍රමවේදයක්, يعني සාසනික ක්‍රමවේදයක් රට ඇතුලේ නැහැ. රට ඇතුලේ නැහැ. ඒතර දහම් පාසල් අධ්‍යාපනය ඇතුලේදී දහම් පාසලට යන්න ඕනේ කොයි අධ්‍යාපනයේද කියන ක්‍රමවේදය රට ඇතුලේ නැහැ. ඒ රාජ්‍ය පාලනයට බුදුදහම ඈඳෙනවාමයි. මොකද බුදුදහම නිදහසේ පවතින්න පුළුවන් රාජ්‍ය පාලනයෙන් බුදුදහමට අනුග්‍රහ කරද්දි විතරයි. පළවෙනි සංගායනාවට රජ කෙනෙක් අනුග්‍රහ කළේ ඒකයි. දෙවෙනි සංගායනාවට මේ රජවරු අනුග්‍රහ කළේ ඒකයි. තුන්වෙනි සංගායනාව බලනකො ධර්මාශෝක රජවරු අනුග්‍රහ කළේ ඒකයි. ප්‍රාදේශීය පාලකයෙක්ගේ අනුග්‍රහයෙන් තමයි ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වෙන්නේ. මිහිඳු මහරහතන් වහන්සේ ඇවිල්ලා පළවෙනියටම අහිංසක මිනිස්සුන්ට නෙමෙයි බණ කිව්වේ. හොඳට අපි තේරුම් ගන්න ඕනේ තැන් මේවා. මිහිඳු මහරහතන් වහන්සේ කෙලින්ම ආවේ රජතුමා ගාවට. ඇවිල්ලා පළවෙනියටම පැහැදිව්වේ රජා. කවුරු හරි කෙනෙක් කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේ දේශපාලනය කරා කියලා. මෙහෙම ගිහිල්ලා නැහැ. ඇයි රාජ්‍ය පාලනය කෙලින් කිරීම තුල මේ ධර්මය විහිදුවන්න, ධර්මය බෙදා හරින්න හරි පහසුයි. මේක මේ අනිත් ආගම් වගේ පිංගුතුනි දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි ආගම පතුරවන්නේ? ඇත්තටම දැන් අනිත් ආගම් කඩුවෙන් කොටලා පොරවෙන් කපලා පතුරවපු මේ අවිහිංසාවාදී ආගම් නෙමෙයිනි. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දර්ශනයෙන් කාටත් හානියක් උනේ නෑනේ. එතකොට මේ දර්ශනය සෑම රටකටම උදා කරන්නේ ලස්සන සංස්කෘතියක්. හොඳ සෞභාග්‍යයක්. හරිද? එතකොට මුදල් ඉතුරු කිරීමේ ක්‍රමවේදය, රටක් පාලනය කරන ක්‍රමවේදය. බලන්න දැන් බුදුරජාණන් වහන්සේගේ එක කතාවක් තියෙනවා. මම මේ උපමාවක් කියන්නම්. ඔයගොල්ලෝ අහලා තියෙන ලිච්ඡවීලගේ සමේ සප්ත අපරිහානීය ධර්ම. දැන් ඒක එකක් තියෙනවා තමන්ගේ කුල දියණිවරුන්ගේ කුලය, ඒ කියන්නේ දියණිවරු ආරක්ෂා කිරීම. අපේ කෙල්ලන්ගේ සංස්කෘතිය රැක ගැනීම ඒක රාජ්‍ය පාලනය ඉදිරියට යන හේතුවක්. හැබැයි 2004 එක නාලිකාවක ගෙනාවා නාලිකාවේ නමත් එක්ක කුමරියෝ කියලා ප්‍රෝග්‍රෑම් එකක්. ඔයගලන්ට මතකයි නම් මට මතකයි. ගෙනල්ලා කෙල්ල ඔක්කොම ටික ස්ටේජ් එකකට නග්ගලා අපේ කුල දියණිවරුන්ගේ සංස්කෘතියට ගැහුවා. ඉන්දියානු නාට්‍ය ගෙනාවා. ඒ කාලේ තිබ්බ කාටුන් බලන්න. ඔබල මතකද අපි බැලුවා දොස්තර හොඳ හිත කියලා කාටුන් එක. ඒකේ තිබ්බා මේ වෛරයෙන් වෛරය නොසන්සිදේ, මෛත්‍රියෙන්ම වෛරය සංසිදේ තීම් සෝංග් එක.
තීම් සෝංග එක. අනුන්ට වලක් කපලා උඹට අඩියක්වත් ගොඩට එන්න බෑ පුතේ. පණිවිඩය. අද ඉස්සර අපිට තිබ්බ රාජ්‍ය අනුග්‍රහයෙන් අපිට ආපු පණිවිඩය මේවා. අද මේවා ඔක්කොම විකෘති බවට පත් වෙලා. එතකොට අනිවාර්යයෙන් ඒ නිසා මට කියන්න උඹනේ රාජ්‍ය පාලනය බුදුදහමයි වෙන් කරන්න බෑ. රාජ්‍ය පාලනය ධාර්මික විය යුතුමයි බුදුදහම එළියට යන්න. බුදුදහම පවතින බුදුදහමට රැකෙන්න දෙන්න. බුදුදහම එදා ඉඳන්ම රැකුනේ රාජ්‍ය පරිපාලනයත් එක්ක. දැන් කට්ටිය කියනවා මේ බුදුදහම ගේන්න එපා රාජ්‍ය පාලනයට. ඇයි මේ කියන්නේ? කවුද කියන්නේ? ප්‍රදීපය නමක් කිව්වා. මනෝ ගණේෂන්. හරි. හොඳ සිංහල බෞද්ධ නායකයෙක් මේක කියන්නේ නැත. තමන්ගේ හිතේ තියෙන විවිධ අන්තවාදී සිහින තියෙන මිනිසුන් දන්නව අර කට්ටියක් ගිහිල්ලා කියලා තිබ්බනේ ඒ රට නම් අල්ලන්න බෑ. ඒ රටේ ඉන්නවා කහපාට රෙදි జాතියක් පොරවගත්ත හිස මුඩු කරගත්ත జాතියක් උන් එක්ක නම් බෑ කිව්වා. ඒ කියන්නේ දන්නවා ස්වාමින් වහන්සේලාගේ මැදිහත් වීම තිබ්බොත් ස්වාමින් වහන්සේලාගේ මැදිහත් වීම මොකද මේ මිනිස්සු තාම අපේ ස්වාමින් වහන්සේලා විශ්වාස කරනවා දෙතුන් දෙනෙක් දැඟලුවට. මැදිහත් වීම තිබ්බොත් මේ රටේ රාජ්‍ය පාලනයත් වෙනස් කරන්න පුළුවන්. ඔයගලන්ට උපමා අටුවා ටීකා ටිප්පණිය ඕනේ නැහැ ඒකට. ස්වාමීන් වහන්සේලාගේ නිවැරදි දිශානතිය පෙන්වීම තුළ එහෙම පෙන්වනවද නැද්ද කියන එක ප්‍රශ්නාර්ථයක් ඒක අපි පස්සට දාමු. මොකද රාජ්‍ය පරිපාලනය දැනගන්න ඕනේ Tamanට උපදෙස් ගන්න උපදේශක මණ්ඩලයට සුදුසු ස්වාමීන් වහන්සේලා දාගන්න. ඒකට රැයට ජිම් ගිහිල්ලා මත්පැන් පානය කරලා වෙරි හිඳිනුනේ නැති ස්වාමීන් වහන්සේලාව ගෙනල්ලා ඉන්දෝල වැඩක් නැහැ. කතිකාචාර්යයි මහාචාර්යයි කියලා. මේ ශාසන හැංගීම ඇති භික්ෂුන් වහන්සේ නමකගෙන් හරියට උපදේශනයක් ලබා නොගත් ශාපයමයි මේ රටට වෙලා තියෙන්නේ. වෙන මුකුක්වත් නෙමෙයි පින්වතුනි. හොඳට මතක තියාගන්න. ලබා නොගත් ශාපයමයි මේ රටට උනේ. ඒ නිසා ඒකට තමයි දැන් ඕගොල්ලෝ දකින්න ඇති මම වෙනම ටීම් එකක් මගේ පුද්ගලික ටීම් එකක ශාසනික ධර්මයේ දේශනා කරනට අමතරව මේ රට හැදීම පිළිබඳව කතා කරන යම් ක්‍රමවේදයක් ගැන මම මේ කතාව කියලා ඉවර කරන්න ගේනවා. ඇයි හේතුව? සමහරවන ඔබ වහන්සේ දේශපාලනය කරනවා. දැන් ඔබ වහන්සේ මෙහෙම එකක් කරනවා. ඔබ වහන්සේ ඊළඟ ජනාධිපති ගේන්නද හදන්නේ? එහෙම එකක් නෑ. මිනිස්සු හීන දකින්න ඇති. ඒගොල්ලෝ නින්දෙදි තීන දකින්නවා, නැගිටලා තීන දකින්නවා. ඒවට අපි මොනා කරන්නද? හැබැයි අපි කරන්න යන්නේ මේ රාජ්‍ය පාලනයත් එක්ක බැඳිච්ච මේ දර්ශනීය රැකෙන විදිය කතා කරන්න. ඒ නිසා අනිවාර්යෙන් අපේ සිංහල බෞද්ධ මිනිසුන් විශේෂයෙන්ම මතක තබා ගත යුතුයි. මේකෙන් කියන්නේ කතෝලික මුස්ලිම් අහිංසක මිනිස්සු මේකට එන්න එපා කියලා. නමුත් සිංහල බෞද්ධ මිනිසුන් විශේෂයෙන්ම මතක තබා ගත යුතුයි. මේ රටේ කවදා රාජ්‍ය පාලනය කවුරු කරත් පක්ෂ වැඩක් නැහැ. පාට වැඩක් නැහැ. පුද්ගලයා වැඩක් නැහැ. ප්‍රතිපත්තිය වැඩක් තියෙනවා. නමුත් එයා බුදුදහමට දෙන ප්‍රයොරිටි එක මොකක්ද කියන එක හොඳට ඔලුවට ගන්න. මොකද බුදුදහම නැති මේ රට මට නම් වළඳක්වත් වටින්නේ නැති රටක්. ස්කූටරයක් අරගෙන අවුරුදු 5ක් ඒකට ලීසින් ගෙවන මේ රට මොකක්ද වැඩේ? ජපානයට ගියොත් එක මාසෙන් වැඩ කළා කාර් එකක් ගන්න පුළුවන් පදින්න. මොකක්ද මේ රටේ තියෙන සෞභාග්‍ය? එකම දේ බුදුදහම. පන්සල, ආරණ්‍ය, නිදහසේ පිළිවෙත් පුරන්න හැකියවීම. ධර්මශාලාවක බණහන්න සල්ලි ගන්න නැතිවීම. මේ රට රාජ්‍ය පාලනය කියන එක අපි අවධානයෙන් ඉමු. අපි අවධානයෙන් ඉමු ඉදිරියේදී රටට වෙන වෙනස් වීම මේක අනිවාර්යයෙන් මේකට වෙනස් වෙන්න වුණොත් අනුවර්තනය වෙන්න ලෑස්ති වෙලා මම ලෑස්ති වෙලා ඉන්නවා පුද්ගලිකවම. මගේ ස්වාමීන් වහන්සේලා මේකට ලෑස්ති කියන්නේ මම දන්නවා. ඔබත් සියලු ස්වාමීන් වහන්සේලාත් ඔබත් මේකට අවධානයෙන් ඉන්න. අපි ටිකක් ටච් එකේ ඉමු.